ප්‍රධාන කටයුතු අද දින විසර්ජන සංශෝධන 50 කෙටුම්පත දෙවැනි වාරයේ කියවීම විෂය අංක 1. ගරු මුදල් අමාත්‍යතුමා. ගරු ජනාධිපතිතුමා. ගරු කතානායකතුමනි, මෙතෙක් අප රටේ පැවති ආර්ථික රටාව වෙනස් කරලීම සඳහා මූලික පදනම සකස් කරන අතුරු අයවැය අද අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ලෝකයට ගැලපෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සැකසීමේ මූලික පදනම මෙයයි. 2023 වසරේ අයවැය ලේඛනය මගින් ඒ පදනම මත නව ආර්ථිකයක් ගොඩනැංවීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. නව ආර්ථිකය ගොඩනැගීම සඳහා වන ස්විස්තාර්ක ප්‍රතිපත්ති 2023 අයවැය ලේඛනය මගින් ඉදිරිපත් කරනවා. අතුරු අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රවේශයක් ලෙස මම කරුණු 4ක් ඔබේ අවධානයට යොමු කරන්නට කැමැතියි. එක ආර්ථික අර්බුදය. අද අප මුහුණ දෙන ආර්ථික අර්බුදයේ දිග පළල හා ගැඹුර ගැන මම අවස්ථා ගණනාවකදී කරුණු පෙන්වා දී තිබෙනවා. මේ තරම් ආර්ථික අගාධයකට අප මෑත ඉතිහාසයේ ඇද වැටී නැහැ. තවමත් අපේ රටේ සමහර අයට මේ බරපතලකම ගැන සැබෑ අවබෝධයක් නැහැ. දුෂ්කර බව ගැන, අසීරුතා ගැන පෙන්වා දෙද්දී ඔවුන් උපහාසයෙන් බලනවා. ඒ අය ගින්දර රත් වෙන තුරු හැලියේ සතුටින් දිය කෙලින කකුලුව වගේ හිතන්නේ. නමුත් ඊට වඩා වගකීමකින් හිතන අයත් අප අතර ඉන්නවා. ඔවුන් මේ අගාධයේ ගැඹුරු අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා ගින්දර නිවනකම් වෙහෙස් වෙනවා, කැප වෙනවා. නිදහසින් පසු අවුරුදු 74ක් තිස්සේ රට ආපසු ගිය බව ප්‍රකාශ කිරීම මේ දවස්වල ජනප්‍රිය සටන් පාඨයක්. මේ සටන් පාඨ කියන අය මීට කලින් කිව්වේ යටත් විජිත පාලකයන් රට විනාශ කළ බවයි. මේක තමයි මේ සටන් පාඨ දේශපාලනයේ ඇත්ත තත්ත්වය. එක් එක් අවස්ථාවල තම තමන්ගේ වාසිය සඳහා සටන් පාඨයක් ඉදිරියට ගෙන ඒම අපේ ආර්ථික කඩාවැටීමට මූලික හේතුවක්. පොදු ප්‍රතිපත්ති අනුව ඉදිරියට යන්නේ නැතුව සටන් පාඨ දේශපාලනයේ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීමයි. මේ අදුරදර්ශී ආර්ථික පිළිවෙත නිසා ඉදිරියට යමින් තිබුණු රට කලින් කල ආපසු ඇද දැමුණා. ඒ පසුගමන් බොහෝමයක් සිද්ධ වුණේ ජනතාවගේ නාමයෙන්. කිසිදු විචාරයකින් තොරව ජනතාව එම ප්‍රතිපත්තිය පිළිගත්තා. ජනසතු කිරීම යන වචනයට මුවා වී රජයේ ව්‍යාපාර කිරීම තමන්ගේ අතට ගත් දවසේ පටන් මේ වන තුරුම අපේ රටේ බදු ආදායමින් වැඩි කොටසක් වැයවන්නේ මේ ව්‍යාපාරවල පාඩු පියවීමට. ජනතා අවශ්‍යතාවය සඳහා යෙදිය යුතු මුදල් රාජ්‍ය ව්‍යාපාර වෙනුවෙන් නාස්ති කරනවා. රජය කළ යුත්තේ ප්‍රතිපත්ති සකසා ක්‍රියාවට නැංවීම. ඒක අද හැම දෙයක්ම කරන්නේ රජය. ජනතාව හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්නේ රජයෙන්. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් පමණක් නෙමෙයි විදේශ ආයෝජන සම්බන්ධයෙන්ද අප අනුගමනය කළේ යහපත් ප්‍රතිපත්ති නෙවෙයි. රටේ සම්පත් රකින්නවා කියමින් රටේ සම්පත් වලින් නිසි ප්‍රයෝජනයක් නොගැනීම තමයි දිගින් දිගටම සිදු වුනේ. තුන ආර්ථික අර්බුදයේ විසඳීම. මේ ආර්ථික අර්බුදයේ විසඳීම සඳහා අපි සිදු කළ යුතු මූලික කාර්යයක් වන්නේ සම්ප්‍රදායික දේශපාලන මතිමතාන්තර වලින් බැහැර වී මහ පොළොවේ යථාර්ථයත් ගෝලීය පරිසරය ගැන මැදිහත් සිතින් විමසා බැලීම. ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා මෑතකදී කළ ප්‍රකාශයක් මම උපුටා දක්වන්න කැමතියි. රජය කරන්න ඕනෑ ප්‍රතිපත්ති හදන එක. රජයක් තියෙන්නේ ව්‍යාපාර කරන්න නෙමෙයි. මෙන්න මේ අයුරින් අලුත් ලෝකය අලුත් ප්‍රවණතාවයන්ට අනුව අලුත් සිතුවිල්ලෙන් අපේ සිත් පෝෂණය කරන්නට හැකිනම් අපට ආර්ථික අර්බුදය විසඳා ගන්නට පුළුවන්. එකිනෙකාට චෝදනා කරමින් මෙම අර්බුදය විසඳෙන්නේ නැහැ. අතීතයට සාප කරමින් මේ අර්බුදය විසඳෙන්නේ නැහැ. මේ අර්බුදය විසඳිය හැක්කේ කෙටි කාලීන හා දීර්ඝකාලීන සැලසුම් අනුගමනය කිරීමෙන්. ඊට අදාළ කෙටි කාලීන පියවර අප දැන් අනුගමනය කරමින් ඉන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සාර්ථක ලෙස අවසන් අදිරියට එළඹ තියෙනවා. අපේ රටට ණය ආධාර සපයන ප්‍රධාන පෙළේ රටවල් සමග
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ප්‍රධාන ජාත්‍යන්තර සංවිධාන සමග එක් වී ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ වැඩපිළිවෙල දියත් කරනවා. ගෑස්, විදුලිය, ඉන්ධනය වැනි එදිනෙදා අවශ්‍යතා හිඟයක් තොරව සැපීමේ ක්‍රියාවලිය ආරම්භ වී තිබෙනවා. පාසල් විවෘත කර තියෙනවා. විශ්වවිද්‍යාල විවෘත කර තිබෙනවා. මේ සියල්ලෙන් පිළිඹු වන්නේ කෙටි කාලීනව අප නිවැරදි මාර්ගයක අවතීර්ණ වී ඇති බවයි. නමුත් එතැනින් සෑයීමකට පත්වෙන්න අපිට බෑ. අඩුතරමෙන් වසර 25ක කාලයක් පුරා ක්‍රියාත්මක වන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් අප සකස් කළ ගත යුතුයි. අනතුරු එම ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුයි. ආරම්භයේදී සඳහන් කළ පරිදි මේ අතුරු අයවැය මගින් ජාතික ආර්ථික ප්‍රතිපත්තිය සඳහා මූලික පදනම සැකසෙනවා. 2023 අයවැය මගින් ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ස්ථාපිත කරලීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම අතුරු අයවැය කතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතාවයන් සහ 2023 අයවැය මගින් ආර්ථික ස්ථායීකරණය හා පුනර්ජීවනය සඳහා අවශ්‍ය රාමුව සකස් කරනු ඇත. අපගේ අනාගත ගමන් මග මේ රාමුව තුළ සැකසෙනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා නිම වුණාම ඒ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. ආර්ථික අර්බුදයට හේතුව ආර්ථික අර්බුදය විසඳීම සහ විසඳීමේ මාර්ගය ගැන අපි කෙටියෙන් සාකච්ඡා කළා. එසේනම් අතුරු අයවැය සහ ඒ යෝජනා පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්නට මම දැන් කැමතියි. 2021 වසර අවසානයේ වන විට දළදේශීය නිෂ්පාදනයෙන් 8.2%ක්ව තිබූ රාජ්‍ය ආදායම් 2025 වසරේදී 15%ක් පමණ දක්වා වැඩි කිරීමට අපේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙනවා. 2025 වසරේදී රජයේ දළදේශීය නිෂ්පාදනයෙන් 2%කට වඩා වැඩි ප්‍රාථමික අතිරික්තයක් ඉලක්ක කරගෙන තියෙනවා. ඉන්පසුව මෙම මට්ටම තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරනවා. 2021 වසර අවසානයේ වන විට ආසන්න වශයෙන් දළදේශීය නිෂ්පාදනයෙන් 110%ක් තිබූ රාජ්‍ය අංශයේ ණය මැදිකාලීනව දළදේශීය නිෂ්පාදනයේ 100%කට වඩා පහළ මට්ටමට ගෙනීමට අප බලාපොරොත්තු වෙනවා. මැදි කාලීනව උද්දමනය පාලනය කර හැකි තනි ඉලක්කයක් මැදි අගයක් මිඩ් සිංගල් ඩිජිට් දක්වා නැවත ගෙනීමට අපේක්ෂා කරනවා. මේ සමග පොලි අනුපාතිකයේද ක්‍රමානුකූල මධ්‍යස්ථ අගයකට ළඟා වෙනු ඇතැයි අපි සිතනවා. සර්ව ආර්ථික විශ්වාසය යලි ස්ථාපිත වූ පසු සහ විදේශ මුදල් ප්‍රවාහ හරහා විදේශ විනිමය සංචිත නැවත වැඩි කර ගැනීමෙන් පසු විනිමය අනුපාතය මත වන අහිතකර පීඩනයද අඩුවන ඇතැයි අපේක්ෂා කරනවා. ආර්ථික වර්ධනය වැඩි කිරීම ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මාලාවක්ද රජය ක්‍රියාත්මක කරන ලබන අතර එමගින් මැදිකාලීන ආර්ථික වර්ධනයට 5% දක්වා ළඟා වෙනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ අතුරු අයවැහි ප්‍රතිපාදන අතරට 2022 ජනවාරි මාසයේදී හඳුන්වා දුන් ප්‍රතිපත්ති පැකේජයට අදාළ ප්‍රතිපාදන සමාජ ආරක්ෂක ජාල වැඩසටහන් සෝෂල් සේෆ්ටි නෙට් ශක්තිමත් කිරීම සඳහා වූ ප්‍රතිපාදන 2022 වසරේදී පොලි ගෙවීමේ වැඩිවීම හේතුවෙන් ඇති වූ අමතර පිරිවැය ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් නැවත අරමුණුගත කරන ලද ව්‍යාපෘති සඳහා විදේශ ආධාර ලබා දීම ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ලද ණය සඳහා ප්‍රතිපාදන සහ වැඩි වූ පොහොර සහන ආධාර පිරිවැයද ඇතුළත් වෙනවා. මම මීට පෙර පොරොන්දු ආකාරයට ආර්ථික අර්බුදයේ හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම ඇතුළ ඉහත කරුණු සඳහා ඉඩ ලබා ගැනීමට 2022 මුල් අයවැය ප්‍රාග්ධන වියදම් වලින් හා අඩු ප්‍රමුඛතාව යුතු වියදම් වලින් රුපියල් බිලියන 300කට ආසන්න ප්‍රතිපාදන යොමු කරා. ආදායම් බද්ධ එකතු කළ අගය මත බද්ධ විදුලි සංදේශ බද්ධ සහ ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බද්ධ සඳහා අදාළ වන බදු ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක කිරීමට දැනට අනුමැතිය ලැබී තිබී අතර ඇතැම් බදු යෝජනා මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඊට අමතරව 2022 සැප්තැම්බර් මාස 1 වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු
12% සිට 15% දක්වා වැඩි කරනවා. 2022 මැයි මාස හඳුන්වා දුන් බොහෝ ආදායම් යෝජනා ඔක්තෝබර් 1 වෙනිදා දින සිට ක්‍රියාත්මක වෙනවා. මෙම ආදායම් යෝජනා මගින් ආදායම් වැඩි කර ගැනීමට අපට අවස්ථා ලැබෙනවා. එමගින් රාජ්‍ය වියදම් සඳහා මුදල් අච්චු ගැසීමද ක්‍රමානුකූලව අඩු කර ගන්න පුළුවන්. 2021 සංශෝධිත විසර්ජන පන්ද සමග ඉදිරිපත් කරන ආදායම් ඇස්තමේන්තු සඳහා ඉහත සඳහන් යෝජනාවල ආදායමද ඇතුල් කර තිබෙනවා. ඊට අමතරව ආදායම් වැඩි කර ගැනීම සඳහා වන නව යෝජනා 2023 අයවැය ඉලක්ක කරගෙන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ආදායම් ඉහළ නැග්වීමේ අපේ ප්‍රයත්නයන් තුළ බදු එකතු කිරීමේ කාර්යක්ෂම වැඩි කිරීමට, බදු අනුකූලතාවය වැඩි කිරීමට හා බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීමට බදු පරිපාලනයේ ප්‍රධාන කාර්යයක් ඉටු කළ යුතු වෙනවා. දැනට පවතින අවශ්‍යතාවන්ට අමතරව වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා වයස අවුරුදු 18ට වැඩි සියලු වාසික පුද්ගලයන්ට අනිවාර්යයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමේ අවශ්‍යතාවය හඳුන්වා දීමට මම යෝජනා කරනවා. ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසාන වාර්තාව නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය කැප වී සිටිනවා. ශ්‍රී ලංකාවේ රේගුවේ වගකීම ඵලදායීව සහ කාර්යක්ෂම ඉටු කිරීම සඳහා ඒ ආයතනික පරිපාලනය සහ මෙහෙයුම් ක්‍රියාවලී එමගින් ශක්තිමත් කරනවා. රටේ තිබෙන සම්පත් වලින් දැනට ලැබෙන රාජ්‍ය භාග යනාදී ඇතුළු බදු නොවන ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කරනවා. ඒ සමග ජාතික ආර්ථික අභිලාෂයන්ට සහ සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීමට හානියක් සිදු නොවන අයුරින් අපගේ ඛනිජ සම්පත් වඩාත් හොඳින් භාවිතා කිරීම තහවුරු කිරීමට සහ අගය එකතු කිරීම සඳහා දියුණු තාක්ෂණය සහිත කාර්මික ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පාර්ශ්වකරුවන් සමග බද්ධ ව්‍යාපාර ඇති කර ගැනීම සඳහා විදේශ ආයෝජකයන් සහ තාක්ෂණ සතු සමාගම් ආකර්ෂණය කිරීමට පියවර ගැනීමටද අද යෝජනා කරනවා. ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘති සඳහා වඩාත් තාත්වික සාක්ෂිමත් පදනම් වූ ප්‍රමුඛතාවයක් ගත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට මේ වන විටත් පියවර ගමින් සිටිනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, රාජ්‍ය සේවා, ඩිජිටල්කරණය සහ සමාජ ආරක්ෂණය වැනි ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා අරමුදල් යෙදවීමට කටයුතු කරනවා. ඵලදායී වියදම් කළමනාකාරයක් සඳහා වඩා හොඳ සහ ශක්තිමත් අධීක්ෂණයක්ද අවශ්‍ය වෙනවා. එම නිසා රාජ්‍ය වියදම් ක්‍රමවේදය හොඳින් සහාය ක්‍රියාත්මක විය යුතු අයුරින් ක්‍රියාත්මක වන බව තහවුරු කිරීමේ වගකීම දරන ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වන අධීක්ෂණ ජනරල්, ඉන්ස්පෙක්ටර් ජෙනරල් of සුපිරිටෙන්ඩන්ට් ජෙනරල් ක්‍රමය වැනි ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය නීති හඳුන්වා දීමට යෝජනා කරනවා. රාජ්‍ය ආයතනවල වංචා, නාස්තිය සහ දූෂණය හඳුන්වා ගැනීම සහ වැළැක්වීම සඳහා මෙම අධීක්ෂණ ජෙනරල්වරයා ශක්තිමත්ව බලගන්වනු අතර ඒ සඳහා ඔහු සක්‍රිය ලෙස වැඩ කටයුතු සිදු කරනවා ඇති. ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම සඳහා සහ ආදායම් උපයා ගැනීමේ ක්‍රියාකම් වලට සුදුසු දේපල හඳුනා ගැනීමට රජය සතු ගොඩනැගිලි, ඉඩම් සහ වාහන ඇතුළු චංචලා නිශ්චල දේපල පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කිරීමට කටයුතු කරනවා. දැනට පළාත් පාලන ආයතන 340ක් රට තුළ ක්‍රියාත්මක වන අතර මහනගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 270ක් මෙයට ඇතුල් වනවා. ආදායම් මාර්ග බහුල පළාත් පාලන ආයතනයක මෙන්ම ප්‍රමාණවත් ආදායම් මාර්ග නොමැති ආයතනද පවතිනවා. එබැවින් වඩා කාර්යක්ෂම මහජන සේවයක් සැලසීම හා පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ආරම්භයක් වශයෙන් තෝරාගත් ප්‍රාදේශීය සභා කීපයක් එම ප්‍රාදේශීය සභාවලට ආසන්නයේ පිහිටි නගර සභාවට හෝ මහනගර සභාවට ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා. මේ සඳහා ප්‍රාදේශීය සභා 22ක් තෝරාගෙන තිබෙනවා. එම පළාත් ආයතන ඇමුණ 7 දක්වා තිබෙනවා. මහ ජනතාව වෙත ලබා දෙන සේවාවන් පහසු කිරීම හා කාර්යක්ෂම කිරීම සඳහා අදාළ ආදායම් කඩිනමින් එක්රැස් කර ගැනීම සඳහා මාර්ගගත සේවා පහසුකම් ඔන්ලයින් සර්විසස් ලබා දීමට සියලු පළාත් පාලන ආයතන කටයුතු කළ යුතු වෙනවා.
2022 වසර අවසන් වීමට පෙර සියලු පළාත් පාලන ආයතන මෙම මාර්ගගත ආදායම් රැස්කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. විවිධ අරමුණු සඳහා පීඨව ඇති ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති ඒකකවල ඇති සැලකිය යුතු කාර්ය මණ්ඩලයක් හා ඉහළ ගෙන්වීමේ ප්‍රමාණයක් ඇතුළත් වන නිසා ඒවැ ක්‍රියාකාරීකම් සමාලෝචනය කිරීම වැදගත් වෙනවා. එම නිසා එම කාර්යාලයේ ඒකකවල අපේක්ෂිත අරමුණු ඉටු වී තිබේද යන්න සහ ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද සමාලෝචනය කිරීමටත් මාස 3ක් කාලය තුල ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමටත් කමිටුවක් පත් කිරීමට මා යෝජනා කරනවා. රාජ්‍ය අංශ ප්‍රතිසංස්කරණ කාර්යක්ෂම වියදම් කළමනාකාරයේ එක් අංගයක් ලෙස රාජ්‍ය සේවකීන් සංඛ්‍යාව තරාකීර්ණය කිරීමට මා යෝජනා කරනවා. වසර 5ක් පමණ කාලයක් වැටුප් රහිත නිවාඩු ලබාගෙන විදේශගත වීමට හෝ මෙරට අධ්‍යයන කටයුතු වල නිරත වීමට කැමති රාජ්‍ය සේවකයන්ට අපි දැනටමත් ඉඩ ලබා දී තිබෙනවා. රාජ්‍ය අංශයේ සේවකීන් අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65ක් දක්වා සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ අනිවාර්ය වීම විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 62ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් සමාජය තුළ රැකියා විරහිත තරුණයන්ගේ අසහන තත්ත්වය වැඩි වී වන බව පෙනී ගොස් තිබෙනවා. එසේම විශ්‍රාම ගන්න වයස් වැඩි කිරීම නිසා රාජ්‍ය මෙන් අර්ධ රාජ්‍ය අංශයේ බොහෝ නිලධාරීන්ට උසස් වීමට ඇති අවස්ථා සීමා ඇති බවද වාර්තා වී තිබෙනවා. මේ තත්ත්වය අනුව රජයේ අර්ධ රාජ්‍ය අංශවල සේවකයන් අනිවාර්යෙන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට මා යෝජනා කරනවා. දැනට රාජ්‍ය හෝ ආර්ධ රාජ්‍ය සේවයේ වයස අවුරුදු 60ක් සම්පූර්ණයෙන් පසුව සේවයේ නියුත සීලු නිලධාරීන් 2022 දෙසැම්බර් 31 වන දිනයට විශ්‍රාම ගන්නු ලැබෙනවා. රාජ්‍ය ආයතනයෙහි ප්‍රාථමික මට්ටමේ අයවලුන්ගේ සේවය ප්‍රශස්ත මට්ටමින් ලබා ගැනීම සඳහා සමස්ත රාජ්‍ය සේවය ආවරණය වන පරිදි වැඩසටහනක් වර්ක් ස්ටඩි සිදු කර අදාළ වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත මාස 3ක් ඇතුළත ඉදිරිපත් කිරීමට කළමනාකාර සේවා අධ්‍යක්ෂක දෙන්නා විසින් කටයුතු කළ යුතු වෙනවා. රජයේ ප්‍රතිපත්තියක් ලෙස රජයේ කාර්යයන් සඳහා මින්මතු පොසිල ඉන්ධන පාදක කොටගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීම අත්හිටුවනවා. මේ ප්‍රතිපත්තිය අනුව විදුලිය මගින් ක්‍රියාත්මක කරන වාහන පමණක් ඉදිරියේදී රජයේ සේවය කාර්යයන් සඳහා යෙදවීමට මිලදී ගනු ලබන අතර පෞද්ගලික අංශය සඳහාද මෙවැනි වාහන භාවිතා කිරීම උනන්දු කරනු ලබනවා. රාජ්‍ය අංශ වෙත වාහන මිලදී ගැනීමේදී වාහනවල කාර්යක්ෂමතාවය හා මිල ගණන් සැලකිල්ලටගෙන සුදුසු වාහන කාණ්ඩයක් තීරණය කරන ලැබුවා. මේ යෝජනාව පියවරෙන් පියවර ක්‍රියාත්මක කොට 2026 ජනවාරි 1 වෙනි දින වන විට නිම කිරීමට අපේක්ෂා කරනවා. භූදේශපාලනික වශයෙන් වැදගත් රටක් වන්නේ ශ්‍රී ලංකාවට සියලු දෙනා සමග කටයුතු කළ යුතු වන අතර පැන නැගෙන යථාර්ථයන්ට මුහුණ දීම සඳහා අපගේ ආරක්ෂා ප්‍රතිපත්ති සැලසුම් කළ යුතු වෙනවා. එම නිසා මෙම අරමුණු ඉටු කර ගැනීම සහ නූතන හා වෙනස් වන ලෝකයකට අනුකූල වන පරිදි අපගේ ආරක්ෂාංශවල දැනුම හා හැකියාව දියුණු කිරීම සඳහා ජාතික ආරක්ෂාව 2030 නම් වූ අපගේ ආරක්ෂා උපාය මාර්ග සම්බන්ධයෙන් සමාලෝචනයක් කිරීමට මම යෝජනා කරනවා. රජයේ අංශයේ ප්‍රතිසංස්කරණ වල තවත් තීරණාත්මක අංශයක් වන්නේ රජයේ සතු ව්‍යවසායයන් කළමනාකරණය. ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් කීපයක් ඉහළම රාජ්‍ය මූල්‍ය අවදානම් වී ඇතිව තිබෙනවා. ඒදී ප්‍රවාහන අංශයේ ශ්‍රී ලංකා ගුවන් සේවයේද බලශක්ති අංශයේ ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා ඛනිජ නීතිගත සංස්ථාවද විශේෂයෙන්ම සඳහන් කරනු පුළුවන්. මෙම ආයතන සැලකිය යුතු පාඩු ඍණ ස්කන්ධ ප්‍රාග්ධනයන් ශ්‍රී ලංකා ගුවන් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ප්‍රධාන වශයෙන් රාජ්‍ය බැංකුවලට ගෙවිය යුතු විශාල ණය ප්‍රමාණයක් සමග සැලකිය යුතු අවදානමක මූල්‍යාංශය කෙරෙහි ඇති කරනවා. කාලයක් තිස්සේ පවතින ව්‍යාත්මක ගැටලු හේතුවෙන් සමහර රජය සතු ව්‍යවසායන් අඛණ්ඩව පාඩු ලබමින් සිටිනවා. මෙම පාඩු මහා භාණ්ඩාගාරයෙන් නිමක් නොමැතිව පියවන්නට නොහැකි නිසා රජයේ සතු ව්‍යවසායන් ඵලදායී කිරීම සඳහා විකල්ප ක්‍රමවේදයක් සොයා ගැනීමට අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව රජයේ සතු
වාණිජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට පහසුකම් සැලසීම සඳහා රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් ස්ටේට් ඕන්ඩ් එන්ටර්ප්‍රයිස් රීස්ට්‍රක්චරින් යුනිට් පීඨවීමට යෝජනා කරනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. මීට අමතරව ප්‍රතිව්‍යුහගත කිරීමට විවිධ උත්සාහ ගනිමින් සිටින ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම හැර ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 50ක් සම්බන්ධයෙන් නියමිත ඉලක්කය සමීපව අධීක්ෂණය කිරීම සඳහා හඳුන්වා දී ඇති ආයතනික අභිප්‍රාය ප්‍රකාශ ස්ටේට්මන්ට් ඔෆ් කෝපරේට් ඉන්ටෙන්ට් නැවත සක්‍රිය කිරීමට මා යෝජනා කරනවා. රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් මෙම දුෂ්කර නමුත් අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අභියෝගාත්මක වැඩසටහන බව සැකයක් නැහැ. නමුත් එසේ කිරීමට අපොහොසත් වීම විශේෂයෙන්ම මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සඳහා විනාශකාරී අවදානම් ඇති කර අතර එසේ නොකළොත් අනාගතයේදී වඩා ඉහළ බදු බරක් මහජනයා මත ඇති කරනු ලැබේ. ප්‍රකාශ කර ඇති රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ අපට ආගන්තුක නොවේ. මෙම ගැටලු දිගු කාලයක් තිස්සේ හඳුනාගෙන ඇති අතර 2019 වෙනතෙක් ශ්‍රී ලංකාවට මෙම ප්‍රතිසංස්කරණ බොහෝමයක් ක්‍රියාත්මක කරන රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණ මාවතකට අවතීර්ණ වී තිබුණා. නමුත් අවාසනාවකට මෙනි ප්‍රතිසංස්කරණ ආපහු හරවන ලද අතර එතුලින් අද අප සිටින තත්වයට ආර්ථිකය පහළට ඇද දැමුණා. මේ සඳහා වෙන විකල්පයක් ඇත්තේ නැහැ. අනාගතය සහ දැන් ජීවත් වන තරුණ පරපුරේ අභිවෘද්ධිය සඳහා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුම වෙනවා. අද අප විසින් ක්‍රියාත්මක කරනු කුමන ප්‍රතිසංස්කරණ වුවද අප සැමෝම දැකීමට බලාපොරොත්තු වන ආර්ථික යථා තත්ත්වයට පත්කිරීම අඩාල කරන අදූරදර්ශී හා මුරණ්ඩු තීරණ ගැනීම් වලින් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා අපි ශක්තිමත් රාජ්‍ය මූල්‍ය රීති ෆිස්කල් රූල්ස් ඇතුළත් වන රාජ්‍ය මුදල් කළමනාකාර පනතක් පබ්ලික් ෆිනන්ස් මැනේජ්මන්ට් යටතේ නව නීති සම්පාදනය කරනවා. රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමේදී පවතින ගැටලු සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීමට සහ යෝජනා කිරීමට ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කොමිටියක් පාර්ලිමේන්ට් කමිටි on ways and means ස්ථාපිත කරන්නට මම බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය ආයතන ගොඩ ගැසී ඇති අබලිද්‍රව්‍ය බැහැර කිරීම දීර්ඝ කාලයකින් සිදු නොකිරීම නිසා බොහෝ රාජ්‍ය ආයතනවල අබලිද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී තිබෙන බව පෙනී යනවා. තවද එම අබලිද්‍රව්‍ය විකුණා ලබාගත ඇති විශාල ආදායමක්ද මේ මගින් රජයට අහිමි වෙනවා. ඒ අනුව අබලිද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කර ක්‍රියාත්මක කිරීම සඳහා මහ භාණ්ඩාගාරයේ කන්ට්‍රෝල් ජෙනරල්ද ඇතුළු වන පරිදි රජයේ නිලධාරීන් කීප දෙනෙකුගෙන් සමන්විත කමිටියක් පත් කරනු ලැබ. ණය කළමනාකාරය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දැනට ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව යටතේ සිදු කරන ලබන ණය කළමනාකාර ක්‍රියාවලිය වෙනුවට ස්වාධීන ක්‍රියාත්මක වන ජාතික ණය කළමනාකරණ ආයතනයක් National Debt Management Agency මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුම් ලැබෙනවා. රාජ්‍ය පුද්ගලිකාංශයේ හවුල්කාරී සහිතව සිදු කළ ඇති ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට ආයෝජන දිරිගැන්වීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික ආයතනයක් පිහිටෙනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කරනවා. රටේ මුදල් ශාස්ත්‍රයේ ශක්තිමත් කිරීම සඳහා වූ ප්‍රධාන නීති සම්පාදයක් ලෙස නව මහ බැංකු පනත ක්‍රියාත්මක කරනවා. මෙම නීති සම්පාදනය මගින් උද්ධමනය ඉලක්ක කිරීම වඩාත් හොඳින්ම ක්‍රියාත්මක කිරීමටත් අයවැය හිඟය පියවීමට මහ බැංකුවේ මුදල් ලබා ගැනීම එනම් මුදල් මුද්‍රණය කිරීම වැළැක්වීමටත් රාමුවක් සපයා දෙනවා. නව නීතිය මගින් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණය දේශපාලනීකරණය වීමද වැළකෙනවා. කෙසේ වෙතත් දුර්වල රාජ්‍ය ආදායම හා අයවැයේ ශුද්ධ විදේශ මූලනයේ net foreign financing හිගකම අනුව බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් රජයේ මුදල් ප්‍රවාහය යහපත් වන තුරු සහ ජාත්‍යන්තර මූල්‍ය අනුමුදලේ වැඩසටහන් හරහා අයවැය සඳහා විදේශ මූලනය විවෘත වන තෙක් මහ බැංකුවෙන් සීමිත මුදල් ප්‍රමාණයක් ලබා ගැනීම වළක්වන්නට
අපහසුයි. රාජ්‍ය බැංකුවල මුළු කොටස් අයිතියෙන් 20% ප්‍රමාණයක් එම බැංකුවල තැන්පත්කරුවන් හා සේවකයන් වෙත ලබා දෙන්න. පොලි අනුපාතික වැඩි කිරීම, අක්‍රිය ණය වැඩිවීම, ආර්ථික අර්බුදය නිසා ණය ආපසු ගෙවීමේදී ව්‍යාපාර විසින් මුහුණ දී ඇති ගැටලු සහ රාජ්‍ය බැංකු විසින් මුහුණ දී ඇති ද්‍රව්‍යශීලතා ගැටලු යන ආදී හේතුවෙන් යලි ප්‍රාග්ධන සම්පාදනය කර ගැනීමේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ලංකා බැංකුවේ මහජන බැංකුවේ මුළු කොටස් අයිතියෙන් 20% ප්‍රමාණයක් එම බැංකුවල තැන්පත්කරුවන් හා සේවකයන් වෙත ලබා දීමට යෝජනා කරනවා. රාජ්‍ය මූල්‍ය අවකාශ ඉතා අවම වීම නිසා රජයේ බැංකුවලට අතිරේක ප්‍රාග්ධන සපයා දීම මේ අවස්ථාවේදී රජයට ඇති හැකියාවක් ඉතා සීමිත වන බවද සඳහන් කරන්නට කැමැතියි. සුබසාධක ප්‍රතිලාභ පනත නීතියක් බවට පත් වුණා. නමුත් එය මෙතෙක් නිසි ලෙස ක්‍රියාත්මක වී නැහැ. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැන් සක්‍රිය කර තිබෙන අතර දත්ත පද්ධතිය පිහිටුවීම නැතිනම් සමාජ ලේඛන සකස් කිරීම සිදු වෙමින් තිබෙනවා. අපක්ෂපාතී සහ තවුරු කළ හැකි නිර්ණායකයන් මගින් ප්‍රතිලාභීන් හඳුන්වා ගැනීම සඳහා නව යාන්ත්‍රණයක්ද ස්ථාපිත කර තිබෙනවා. එය විවිධභාවයෙන් යුතු නීති සහ පද්ධති ක්‍රියාත්මක වන බව සහතික කරනු ඇති. මෙම කාර්ය නිම කිරීමත් සමග සුබ සාධන වැඩසටහන් වඩා හොඳින් ඉලක්කගත කිරීම සිදුවෙනි ඇති අතර ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත විජුවම මුදල් යැවීමටද හැකි වෙනවා. පවතින අර්බුදකාරී තත්ත්වය නිසා බොහෝ දෙනා මුහුණ දෙන දුෂ්කරතා මම හොඳින් දන්නවා. ඇතැම් ප්‍රාග්ධන වියදම් කපා හැරීම තුළින් අවදානයට ලක් වී හැකි ප්‍රජාවන් සඳහා පුළුල් වූ සහයෝගයක් ලබා දීමට ඉඩක් සොයා ගැනීමට මම තීරණය කළේ ඒ නිසයි. ඔබ දන්නා පරිදි රැකියා අහිමි වෙන කෘෂිකාර්මික නිෂ්පාදනය පහත වැටීම සහ හේතු ගණනාවක් හේතුවෙන් වගා කිරීම නොහැකි වීම මත පීඩාවට පත් වූවන්ට හදිසි ආධාර ලෙස අමතර මාසික දීවනාවක් ලබා දීමට රජය 2022 මැයි සිට ජූලි දක්වා අතිරේක රුපියල් මිලියන 32000ක් පමණ වැය කරලා තිබෙනවා. එසේ බලපෑමකට ලක් වූ පුද්ගලයන් වෙත ආර්ථික අර්බුදය මගින් එල්ල වූ පීඩනය අවම කිරීමට 2022 වසරේ ඉදිරි මාස 4ක් තුල මෙම වැඩසටහන නොකඩාවම ක්‍රියාත්මක කිරීමට මා යෝජනා කරනවා. ගැබ්නි මවුරුන් සඳහා දැනට ලබා දෙන රුපියල් 20000ක දීමනාවට අමතරව රුපියල් 2500ක මාසික අතිරේක දීමනාවක් ලබා දීමටත් මම යෝජනා කරනවා. ඉතා ඉක්මනින් සහන සැලසිය යුතු ආහාර සුරක්ෂිතතාවයක් නොමැති පවුල් 61000ක් පමණ සිටින බවට දැනට වාර්තා වී තිබෙනවා. 2022 වසරේ ඉදිරි මාස 4 සඳහා එවැනි එක් පවුලකට මාසයකට රුපියල් 10000ක් බැගින් ලබා දීමට මා කටයුතු කරනවා. ඉහත කී සියලු වැඩසටහන් මාස 4ක් මුළුල්ලේ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 46600ක මුදලක් මා වෙන් කරනවා. මෑත කාලීන භූමි තෙල් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් දීවර කර්මාන්තයේ නියුතු කුඩා දීවර යාත්‍රා හිමියන් සඳහා විදුලි බල පහසුකම් නොමැති වතුකර ප්‍රදේශයේ ජනතාවට දුෂ්කරතාවයන් ඇති වී තිබෙනවා. මේ අයට සහනාධාර ලබා දීමට මම කටයුතු කරනවා. වර්තමාන ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සහ සමාජ ස්ථාවරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ලෝක බැංකු ණය යටතේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 133ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව පවතින ආර්ථික තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයන් මිලියන 3.2ක් පමණ සඳහා කඩිනමින් සහන සැලසීමේ අවශ්‍යතාවය මත මා විසින් මෙම අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රථම පාර්ලිමේන්තු ඉදිරිපත් කරන ළඟ පරිපූර්ණක ඇස්තමේන්තුව මගින් ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනවා. අපි වෙන් කරලා තියෙන මුදල් වලින් තවත් කොටසක් ඉතුරු කරලා තියෙනවා. හදිසියේ තියෙන උවමනා වෙනුවෙන් ඒ මුදල් ලබලා දෙන්න විශේෂයෙන්ම. මේ යටතේ දැනට සමෘද්ධි සහනාධාර ලබන පවුල් ආසන්න වශයෙන් මිලියන 1.7ක් පමණ සඳහා මාසික සමෘද්ධි සහනාධාරයේ රුපියල් 5000ක් 7000 පමණ 7500ක් අතර ප්‍රමාණයකින් වැඩි කර ලබා දෙනවා. එයට අමතරව මෙතෙක් සමෘද්ධිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛන සිටින පවුල් ලක්ෂ 7,26,000ක් පමණ සඳහා මාසයකට රුපියල් 5000ක తాවකාලික දීමාන ලබා දීමට කටයුතු කරා. එමෙන්ම මේ වන විට වැඩිහිටි ආබාධිත වකුගඩු රෝගීන් ආධාර ලැබෙන පුද්ගලයන්
වෙත ගෙවනු ලබන දීමනාව මාසකට රුපියල් 5000 සිට රුපියල් 7500 අතර ප්‍රමාණයකින් වැඩි කර ගෙවීමට කටයුතු කළා. තවද මෙම ආධාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයන් සඳහා මාසයකට රුපියල් 5000ක తాවකාලික දීමනාවක් ලබා දීමටත් කටයුතු කරා. මේ සහනවලට අමතරව මෙම ව්‍යාපෘති යටතේ 2022 2023 මහා කන්නේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා ගෙන්වීම සඳහා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 110ක් රුපියල් බිලියන 40ක් පමණ වෙන් කර තිබෙනවා. දැනටමත් ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් පවතිනවා. මේ මගින් ඉදිරි මහා කන්නේදී වී ගොවීන්ට සරු අස්වැන්නක් ලබා ගැනීමට හැකිවෙනු අතර එමගින් සහල් පාරිභෝගිකයන් සදා සාධාරණ මිලකට සහල් ලබා ගැනීමට හැකිවෙනු ඇතැයි මම විශ්වාස කරනවා. මම බලාපොරොත්තු වෙන්නේ පෝර මිල මහා කන්න වෙනකොට අඩු වෙන්න. ඒ වගේම මෙම ණය ආධාර මගින් වත්මන් විදේශ විනිමය හිඟතාවය නිසා රට තුළ උද්ගත වී තිබෙන ගෘහස්ත ගෑස් හිඟතාවය මගහරවා ගැනීමට කඩිනම් ගෑස් ගෙන්වා රට තුළ බෙදා හරින්නට කටයුතු කළා. එමෙන්ම ඉදිරියේදී හිඟයක් තොරව ගෘහස්ත ගෑස් අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කරනවා. ඒ සඳහා මෙම ණය ආධාර තුලින් ඊට අදාළ එක්සත් ජනපද ඩොලර් මිලියන 70ක් රුපියල් බිලියන 25ක් පමණ වැය කිරීමට අදහස් කරනවා. මේ සියල්ල ඉහත ඡේදයේ සඳහන් වන සහනවලට අමතර ලබා දුන්නේ වයි. ආර්ථික සාහිත්‍යය ඇති කිරීම හා ආර්ථික වර්ධන ක්‍රියාවලිය සඳහා පහසුකම් සලසාරීමට කෙටි කාලයක් ඇතුළතදී හඳුන්වා දිය යුතු සංශෝධන හා නව ප්‍රතිසංස්කරණ මා පහතින් යෝජනා කරනවා. ආහාර සුරක්ෂිතතාව පනත් කෙටුම්පත, රාජ්‍ය වත්කම් කළමනාකාර පනත් කෙටුම්පත, ආර්ථික ස්ථායීකරණ පනත් කෙටුම්පත, අක්වරල ආර්ථික කළමනාකාර පනත් කෙටුම්පත, රාජ්‍ය සේවා නියුක්ති පනත් කෙටුම්පත, රාජ්‍ය මුදල් කළමනාකාර පනත් කෙටුම්පත, කල්බදු පදනම යටතේ ලබා දී ඇති පරිශයන් භුක්ති නැවත ලබා ගැනීමට සඳහා වූ පනත් කෙටුම්පත, විශේෂ විධිවිධාන, දායකත්ව විශ්‍රාම වැටු පරමුදල පනත් කෙටුම්පත, එතර සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා නියෝජිතායන පනත් කෙටුම්පත, නීති සංශෝධනය, ගොවි ජන සංවර්ධන පනත සඳහා සංශෝධන, සුරාබදු ආඥා පනත සඳහා සංශෝධන, මුදල් පනත සඳහා සංශෝධන, විදේශ විනිමය පනත සඳහා සංශෝධන. ඊට අමතරව ආර්ථික අර්බුදය හේතුවෙන් රැකිය අහිමි වූ කම්කරුවන් සඳහා කම්කරුවන්ගේ ආරක්ෂා අවසන් කිරීමේ පනත TWA වෙනුවට වඩාත් තාක්විත යන්ත්‍රණයක් හඳුනා දීමට අදාළ සියලුම පාර්ශ්වයන් සමග සාකච්ඡා කරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ බූන්වත් නීති සංග්‍රහයේ 11 වන පරිච්ඡේදය හා සමාන ප්‍රතිපදාන ශ්‍රී ලංකාවට හඳුන්වා දීම ණයගැති භාවය නිසා පීඩාවට පත්වන ව්‍යාපාර ප්‍රතිසංවිධානය කළ අතර ආකාරය පිළිබඳ ප්‍රතිපාදන ඇමරිකා එක්සත් ජනපදයේ බූන්වත් නීති සංග්‍රහය 11 වෙනි පරිච්ඡේදයේ සඳහන් කර තිබෙනවා. Chapter 11 of the American Bankruptcy Law. හුදෙක්ම බූන්වත් වීම පමණක් ව්‍යාපාර වසා දැමීමට හේතුවක් නොවන අතර ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යමින් වත්කම් හා වගකීම් ප්‍රතියෝගගත කිරීම මගින් සහ ණය ඇතියාවෙන් මිදීම මගින් ව්‍යාපාර ප්‍රතිසංවිධාන කර ගැනීමේ ක්‍රමවේදයක් පවතිනවා. ඒ හා සමාන නව නීති ශ්‍රී ලංකාවේද බලාත්මක කළ යුතුයි. පසුගිය කාලය තුල ගොවීන්ගේ අස්වැන්න අඩුවීම, පොහොර කෘමිනාශක හා යෙදවීම්වල හිඟය, වගා කිරීම හැරීම ආදී හේතුවෙන් කුඹුරු හෙක්ටයාර් 2ක් හොයිට අඩුවෙන් වී වගා කිරීම සඳහා රාජ්‍ය බැංකුව වෙතින් ලබාගත් වගා ණය ගෙවීම අපහසු වී ගෙවීම හිඟ හිට ඇති කුඩා පරිමාණ ගොවීන්ගේ සංඛ්‍යාව 2022 මැයි මාස 30 වෙනි දින විට 28259ක් ලෙස වාර්තා වී තිබෙනවා. ගොවීන්ගේ ආර්ථික ශක්තිය වැඩි කිරීම හා ඔවුන්ගේ ණය බරින් මුදවා ගැනීම අරමුණු කොටගෙන දැනට රාජ්‍ය බැංකුව වෙත ගෙවීම පැහැර හැර ඇති හිඟ ණය මුදල වන රුපියල් මිලියන 680ක මුදල පොලිය හැර කපා හැරීමට ක්‍රියා කරනු ලබනවා. එසේ කපා හැරීම නියමිත මුදල් මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහණයට පීඩනයක් නොවන ආකාරයකට වසර 2ක් තුල අධීර වශයෙන් අදාළ බැංකුව වෙත ලබා දෙනු ඇති. ඒ අනුව එම ණය මුදල් වලට අදාළ පොලිය අදාළ බැංකුව විසින් කපා හැරීමට කටයුතු කළ යුතු වෙනවා. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා
රුපියල් මිලියන 350ක් වෙන් කරනවා. කෘෂිකර්මාන්තය ව්‍යවසායක එක්ව බැඳ තබා ගැනීමට අප කටයුතු කළ යුතු වෙනවා. ගැටලු නිසියාකාරව අවබෝධ කරගෙන අපේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා නැවත හිතන්ට අපි කටයුතු කළ යුතු වෙනවා. නව තාක්ෂණයට ඉක්මනින් අනුගත වීමට තරුණ පරම්පරාවට පුළුවන්. අගය ජාමන්ති කාර්යක්ෂම වැඩි කිරීම නිර්මාණශීලී මේවල් භාවිතා කිරීමට ඔවුන්ට හැකිය. මේදී ඔවුන් කෘෂිකර්ම සමාගම් බිහි කිරීමට ඒවා යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩල 330හි ක්‍රියාත්මක කරන්නටත් මා යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 250ක් වෙන් වෙනවා. කෘෂිකාර්මික අගය දාමයන් සංවර්ධනය කිරීම ඉතා වැදගත්. මෙම කාර්ය සඳහා දේශීය කෘෂිකාර්මික සංවර්ධනයේ අගය දාමය වැඩසටහන් ශක්තිමත් කිරීමට මා යෝජනා කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වකීය අරමුදල රුපියල් බිලියන 1ක් යොදා ගමමින් දේශීය කෘෂිකර්ම සංවර්ධන නියම අධීර දැනටමත් ක්‍රියාත්මක කරන ලබන අතර විදේශීය වෙළඳපොළ සඳහා වන නිෂ්පාදයන්ද නංවාලීමෙන් මෙම වැඩසටහන් සංවර්ධනය හවුල්කරුවන්ගේ සහයෙන් තවදුරටත් පුළු කිරීමට අපේක්ෂා කරනවා. දේශීය කිරි නිෂ්පාදනය නංවාලීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඒ නිසා සියලු පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ඇතුව ශ්‍රී ලංකා රජය හෝ සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ අරමුදල් යොදාගෙන ලබන ව්‍යාපෘති මගින් ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වෙනවා. කඳුකර දේශගුණය තුළ ඵලදායීතාවයේ ඉහළ බැවින් උපයෝජනය නොකළ හෝ අඩු ඵලදායීතින් යුතු වතු මෙම ව්‍යාපෘතිය සඳහා යොදාගත හැකි. මූලිකව මේ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරනවා. පසුගිය කාලය තුළ වගා කරන ලද බිම් ප්‍රමාණය හා ඇස්වැන්න අඩුවීම හේතුවෙන් බීජ හා රෝපණ දුර්වල හිඟයක් පවතින බැවින් ගොයින් වෙත අවශ්‍ය බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීමට හැකිවෙන පරිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා රජයේ ගොවිපළ මගින් කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ අනුව අවශ්‍ය බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙත රුපියල් මිලියන 400ක් වෙන් කර දෙනවා. රජයේ අංශයේ ඇති ඉඩම් කාර්යක්ෂම හා ඵලදායී ලෙස කෘෂිකර්ම හා සත්ව පාලනය කටයුතු යෙදීමේ අරමුණින් සහ අපනයන පාදක කොටගත් කෘෂිකර්මාන්තයේ දිරිගැන්වීම මුලෝපාය යටතේ රජය සතු දැනට පවතින ඉඩම් කාර්යක්ෂම යෙදවීම හා රැකියාව විරහිත තරුණ පිරිස් ඒ සඳහා යොදවා ගැනීමට කටයුතු කරනවා. ඒ අනුව හඳුනාගත ලබන ඉඩම් පිහිටි ප්‍රදේශයේ දැනට රැකියාව විරහිත කණ්ඩායම් යටත් පිරිසෙන් 10 දෙනෙකුගේ යුත් කණ්ඩායම් වෙත අක්කර 20කින් සමන්විත බිම් කොටස් වෙන් කරවා ඒවා කෘෂිකාර්මික හා සත්ව පාලන ව්‍යවසායන් සඳහා ලබා දීමට අපේක්ෂා කරනවා. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කරනවා. ආහාර නිෂ්පාදන ඉහළ නැංවීම, එකතු කිරීම, ගබඩා කිරීම හා බෙදා හැරීම මෙන්ම ආහාර සපයාගත නොහැකි අයට ආහාර සැපයීම ඇතුළු පුළුල් ශේෂ්ත්‍ර ආවරණය වන පරිදි ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා ජාතික ආහාර සුරක්ෂිතතාව වැඩසටහන හඳුන්වා දී එය ජාතික ප්‍රමුඛතාවයක් ලෙස ක්‍රියාත්මක කිරීමටද මම යෝජනා කරනවා. කෘෂි රක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ආරම්භයේ සිට ගොවීන්ගේ රක්ෂණ වාරික අය කර ගැනීමෙන් ඔවුන් මෙම වැඩසටහන සක්‍රියව දායක වූවද දැනට මෙම රක්ෂණයට අදාළ සියලු මුදල් රජය විසින් දරන බව පෙනී යනවා. ඒ අනුව දැනට පවත්වනා ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යද යන්නත් අදාළ පහසුකම් ගොයින් වෙත සුදුසු පරිදි ලබා දීම වෙනත් පහසු ක්‍රමවේදයක් යටතේ සිදු කළ හැකිද යන්නත් පිළිබඳ සමාලෝචනයක් කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාවේ ගෝලීය තරණකාරී ශ්‍රේණිගත කිරීම ඉහළ නංවා ගමිනි සාර්ථකත්වය ලබා ගැනීම සඳහා පරිශීලන සහ සංවර්ධන අංශය වැඩි දියුණු කිරීමට වැදගත් වෙනවා. ඒ නිසා විශේෂයෙන් නව සංස්කෘතියත් සමග දේශීය විශ්වවිද්‍යාල තාක්ෂණ ආයතනවල සහාය ඇතුව පර්යේෂණ සංවර්ධන ප්‍රවර්ධනය සහ වාණිජ්‍යකරණය සඳහා යන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 100ක් වෙනුවෙන් වෙන් කිරීමට මම යෝජනා කරනවා. රට තුළ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික භෝගවල අලවිය සහ කල්පැවැත්ම වැඩි දියුණු කිරීම මගින් කෘෂිකාර්මික නිෂ්පාදනවල අපතේ යෑම අඩු කිරීම අවශ්‍ය වෙනවා. එබැවින් කෘෂිකාර්මික නිෂ්පාදන කල් තබා ගැනීම සහ අලෙවි කර ගැනීම සඳහා දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සිදු කරන
ආහාර ඇසුරුම් කිරීමේ කර්මාන්ත ප්‍රවර්ධනය කළ යුතු වෙනවා. ආහාර ඇසුරුම් සකස් කිරීම සඳහා උසස් නවතාක්ෂණය සහිත උපකරණ උපයාංග ආනයනය කිරීමේදී තීරු බදු වලින් 50% සහනයක් ලබා දෙනවා. මෙයට අමතරව තල් සංවර්ධන මණ්ඩලය, ජාතික මෝස්තර මධ්‍යස්ථානය සහ අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව නව ඇසුරුම් හඳුන්වා දීම හා ආකර්ශනීය ඇසුරුම් මගින් අපනයන වෙළඳපොළ ප්‍රවර්ධනයට දායකත්වය ලබා දිය යුතු වෙනවා. මේ සඳහා අතිරේක මිලියන 250ක් වෙන් කර තියෙනවා. මෙම වසරේ සැප්තැම්බරට සිට සංචාරයේ වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීම සඳහා සංචාරක අමාත්‍යාංශ විසින් සංචාරක මණ්ඩලය සහ සංචාරක කර්මාන්තයට අදාළ අනෙක් ආයතනවලට සහයෝගය ඇතිව විශේෂ වැඩසටහන් සංවිධානය කළ යුතු වෙනවා. එෙහිදී ඉදිරියේදී ශ්‍රී ලංකාව පැවැත්වීමට නියමිත විවිධ ජාතීන්ට අනන්‍ය වූ ආගමික සංස්කෘත උත්සව ඉලක්ක කොට ගැනීම අවශ්‍ය වෙනවා. මෙම කර්මාන්තය ඇති වැදගත්කම සැලකිල්ලටගෙන 2023 වර්ෂයේ අවසානය වන විට වසරකට පැමිණ සංචාරකයේ සංඛ්‍යාව ලක්ෂ 25ක් දක්වා වැඩි කර ගැනීමට ඉලක්කය ලෙස ක්‍රියා කළ යුතු වෙනවා. එසේම ඉහළ වියදම් දැරීමේ හැකියාවක් සංචාරකයන් high-end tourist ආකර්ෂණය කර ගැනීමටද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මම යෝජනා කරනවා. එනිම ශ්‍රී ලංකාව වෙත පැමිණි සංචාරකයන්ට නැරඹිය හැකි නව සංචාරක ආකර්ෂණීය ස්ථාන අලුතෙන් හදා ගැනීම හා ඒ ආශ්‍රිතව සිදු කළ යුතු පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ඒ පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විවිධ ශේෂ්ත්‍රයේ නියෝජනවල පරිදි 5 දෙනෙකුන් යුත් කමිටියක් පත් කර ඔවුන්ගේ නිර්දේශ ඇතුළ වාර්තාවක් මාසයක් තුලින් ලබාගෙන ඉදිරි කටයුතු කිරීමට මා යෝජනා කරනවා. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරනවා. දේශගුණික අරමුදල පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව තුළ සිදුවන කාලගුණික හා දේශගුණික විපර්යාසයන් හේතුවෙන් සිදුවන අනතුරු විපත් හා දේපල හානි වැඩිවීමේ නැඹුරුවක් දක්වන්නට ඇති බැවින් දේශගුණික බලපෑම් අවම කර ගැනීම සඳහා සුදු පියවර කඩිනමින් ගත යුතුව තියෙනවා. මේ සඳහා දේශගුණික අරමුදල් අවශ්‍ය පහසුකම් ලබා ගැනීම සුදු වැඩසටහනක් පරිසර විෂය භාර අමාත්‍යාංශය මගින් සකස් කර ක්‍රියාත්මක කරනු ලබනවා ඇති. ලෝකයේ බොහෝ රටවල් සිය විදේශ සංචිත ගොඩනංවා ගත හැකි පරිදි විදේශ ශිෂ්‍යුන් වෙත අධ්‍යාපන අවස්ථා විවර කර තිබෙනවා. දකුණු ආසියාවේ කලාපය තුළ බංග්ලාදේශය, ඉන්දියාව සහ නේපාලයේ දැනටමත් විදේශ සංචිත ගොඩනංවා ගත හැකි පරිදි විදේශ ශිෂ්‍යුන් වෙත එම රටවල් වල විවෘත කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවද විදේශීය ශිෂ්‍යුන් වෙත අධ්‍යාපන අවස්ථා ලබා දීම සඳහා පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම යුතු වෙනවා. එබැවින් විශේෂයෙන්ම විද්‍යා, තාක්ෂණ, එන්ජිනේරු විද්‍යා සහ ගණිතය STEM subjects මෙන්ම මූලාකරණය ෆිනෑන්ස්, තොරතුරු තාක්ෂණය හා වෛද්‍ය විද්‍යා මුල් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ශාඛා විශ්වවිද්‍යාල පිහිටවීම සඳහා පහසුකම් සැලසීමට මා යෝජනා කරනවා. මේ සඳහා සමාගම් පනත, විශ්වවිද්‍යාලය පනත හා වෙනත් අදාළ වන නෛතික ප්‍රතිපාදනවල සඳහන් කර ඇති ප්‍රතිපාදන අවශ්‍ය පරිදි සංශෝධනයකින් යටත්ව මෙම විශ්වවිද්‍යාලය ස්ථාපනය කිරීමට සියලු පහසුකම් ආයෝජන මණ්ඩලය හරහා රජය විසින් ලබා දෙනවා. උසස් අධ්‍යාපන සම්බන්ධයෙන් පෞද්ගලික ආයෝජන සඳහා අවකාශ ඇති කිරීම මගින් රජයේ සම්පත් ඒ වෙත යොමු කිරීමේ අවශ්‍යතාවය ලිහිල්වන අතර ඒ මගින් නිදහස් අධ්‍යාපන සුරක්ෂා කරන බවට සහ වර්තමාන මට්ටම් වලින් ඔබට ව්‍යාප්ත කරන බවට තහවුරු කිරීමට රජය හැකි වෙනු ඇත. මෙම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ටද ලබා දෙනු ලැබුවා. මුදල් අපහසුව නිසා කවුරුවත් මේ අධ්‍යාපන ආයතනට ඇතුල් වීම ඒක අපි නවත්තන්නේ නැහැ. ඒ අයට වැඩිපුර මුදල් ආධාර අපි ලබලා දෙනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපනය කිරීමටද මා යෝජනා කරනවා. ශ්‍රී ලංකා ශ්‍රම වෙළඳපොළ තුල පෙර පුහුණුවක් නොලබා රැකියාවක නියුතු වීම තුලින්ම නිපුණතාවය ලබා රැකියා කරන පිරිස් විශාල ප්‍රමාණයක් සිටිනවා. මෙම පිරිසට අදාළ න්‍යායික දැනුම ඇතුළු වැඩි දුර පුහුණුවක් හා සුදුසුකමක් ලබා දීමේ අවශ්‍යතාවය ඒ තුළින් රැකියාවේ ඵලදායීතාවය වර්ධනය වන අතර දක්ෂ කාර්ය මණ්ඩලයක් සිටීම තුළින් ව්‍යාපාරවලට ගෝලීය සන්දර්භය තුළ
තරඟකාරී ස්ථානයක් ලබා ගැනීමට හැකි වෙනු ඇති. එමෙන්ම රැකියාලාභීන්ට වඩාත් ඵලදායී රැකියා අවස්ථා මෙන් විදේශ රැකියා අවස්ථාවන්ද සලසා ගත හැකි වනු ඇති. COVID-19 වසංගත තත්ත්වය සහ ආර්ථික අවපාතයෙන් ඍණාත්මක බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස රැකියා අහිමි වන පිරිස් සිටින බැවින් ඔවුන් නව රැකියා අවස්ථා සඳහා පුහුණු කිරීම අවශ්‍ය වෙනවා. නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්තශාලා වල ග්‍රාමීය පළාත් වලින් පැමිණි සේවය කරන සහාය මට්ටමේ කාර්ය මණ්ඩලය වසර 5ක් පමණ කාලයක් සේවය කර නැවත ගම්බිම් කරා යෑමේ ප්‍රවණතාවයක් පවතිනවා. මෙහිදී කාන්තාවන්ට බොහෝ විට රැකියා අවස්ථා අහිමි වන අතර පිරිමි පාර්ශ්වයන් අවිධිමත් රැකියාවල නිරත වෙනවා. ඒ අනුව නිදහස් වෙළඳ කලාපය තුළ නියැලුණු රැකියාවලදී ලැබුණු නිපුණතාවය පදනම් වන නව රැකියාවක් ලබා ගැනීමට හැකිවන පරිදි වැඩිදුර පුහුණුවක් ලබා දීම අවශ්‍ය වෙනවා. ඒ අනුව රාජ්‍ය අංශයේ තෝරාගත් වෘත්තීය පුහුණු ආයතනවල සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ නියාමන ආයතන වන TVC ආයතනයේ සහායද ලබාගෙන ඔවුන් පුහුණු කර එම සේවකයන්ට NVQ සහතිකය ලබා දීමට මෙම ක්‍රමයේ යටතේ හැකි වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරනවා. නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ප්‍රජාව තුළ බොහෝ පිරිසක් බුදු පරිමාණයේ ස්වයං රැකියා ජීවන වෘත්ති වලින් නියැලී සිටිනවා. මෙම ප්‍රජා වෙත ජීවන වෘත්තීන් සඳහා තාක්ෂණය සහ නවීකරණය පිළිබඳ අර්ධකාලීනව කෙටි කාලීන විධිමත් පුහුණුවක් ලබා දීම තුළින් එම රැකියාවල ඵලදායීතාවයේ ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂිත බව වර්ධනය වන අතර නිෂ්පාදන ගුණාත්මක භාවයේද වැඩි දියුණු වෙනවා. මේ සඳහා රජය යටතේ ක්‍රියාත්මක වන සෑම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් තුළම ප්‍රජාව සවිබල ගැනීම සඳහා ප්‍රජා ඒකයක් ඇති කිරීමට යෝජනා කරන අතර එම පුහුණු මධ්‍යස්ථානයේ නොමැති තාක්ෂණ සේවාන් පිටතින් ලබාගෙන ප්‍රජාවට පුහුණු පහසුකම් සපයනු ඇත. ඒ අනුව පුහුණු මධ්‍යස්ථාන අවට ජීවනෝපාය වශයෙන් ආහාර පාන සකස් කිරීම, මාළු වියලීම සහ එළු යෝජනය කිරීම, මැහුම් ගෙතුම් බිරළු ගෙතීම, පිත්තල කර්මාන්තය, කම්මල් වැඩ කර්මාන්ත මාර්ගගත ස්වයං රැකියා වැනි වෙනත් ජීවන වෘත්ති වලට අදාළ විධිමත් පුහුණුවක් ලබා දීමට ක්‍රියා කරන අතර පුහුණුවෙන් පසුව සහතිකයක් ලබා දීමට කටයුතු කරනවා. විධිමත් පුහුණුවෙන් පසුව දැනට නියැලී සිටින වෘත්තීය කටයුතු ඵලදායී ආකාශයෙන් සිදු කර හැකි බැවින් ආහාර ද්‍රව්‍ය වෙනත් නිෂ්පාදන ගුණාත්මක ලබා දීමට හැකි වනු ඇත. ඒ තුලින් ඔවුන්ගේ රැකියා සුරක්ෂිත භාවය තහවුරු කර ගැනීමට ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමටද හැකි වෙනවා. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරනවා. උඩරට ප්‍රදේශවල සිට කොළඹ හා නාගරික ප්‍රදේශ ප්‍රවාහනය කරන එළවලු, පරතුරු, මල් හා තේ නිෂ්පාදනයේ නැවුම් බර ආරක්ෂා කර ගනිමින් කාර්යක්ෂම ප්‍රවාහනය කිරීමේ වගාවේ නියුතු ගොවියාට, නිෂ්පාදකයාට, වෙළඳ ප්‍රජාවට මෙන්ම පාරිභෝගිකයාට වැදගත් වෙනවා. එම නිසා දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය දිරිගැන්වීම අවශ්‍ය වෙනවා. මේ තුලින් අපතේ යාම ප්‍රමාදයන් සහ පිරිවැය අවම කර ගැනීමට හැකිවන අතර ශ්‍රී ලංකා දුම්රිය සේවයට අමතර ආදායම් උත්පාදන මාර්ගයක්ද සලසා ගත හැකිය. ආරම්භ පියවරක් ලෙස හාලිඇල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා එළවලු, පළතුරු අනිකුත් නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට අදාළ පහසුකම් සහිත දුම්රියක් ඇදවිය යුතුය. ඒ සඳහා අදාළ දුම්රිය ස්ථානවල භාණ්ඩ පැටවීම පහසුකම් වැඩි දියුණු කළ අතර භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථානද පිහිටුවීමද එම මධ්‍යස්ථානවල සිට අදාළ දුම්රිය ස්ථාන දක්වා ප්‍රවාහන පහසුකම් සැපයීමද කළ යුතු වනවා. මේ සම්බන්ධයෙන් සමුපකාර හා පුද්ගලික ව්‍යවසායන්ගේ සහභාගීත්වය සහිත ක්‍රියාත්මක වන ක්‍රමවේදයන් සකස් කරන්නට අවශ්‍යයි. කොළඹ සිට බදුල්ල බලා ආපසු දුම්රිය ධාවනය කිරීමේදී භාණ්ඩ ප්‍රවාහනය තොගවෙළඳුන් දිරිගන්වන්න පරිදි යෝග්‍ය වැඩපිළිවෙලක් යෙදීමටද ශ්‍රී ලංකා දුම්රිය සේවයක් ක්‍රියා කළ යුතුයි. මේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරනවා. කාර්යක්ෂම ගුණාත්මක ප්‍රවාහන සේවයක් ජනතාවට ලබා දීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන බැවින් මෙම වැඩසටහන හරහා දැනට ඇති යටිතල පහසුකම් යොදා ගනිමින් දුම්රිය ප්‍රවාහන සේවය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ ආයෝජනය සඳහා
ගැනීමට යොදා ගැනීමට අපේක්ෂා කරනවා. මෙහි ආදර්ශ වැඩසටහනක් ලෙස කැලණි වැලි දුම්රිය සේවා සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. මෙහිදී ආයෝජකයන් තෝරා ගැනීම තරඟකාරී ලන්සු ක්‍රමයක් පදනමට සිදු කරනවා. රජයේ සර්වාර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන මගින් අපනයනය සහ අපනයනය අරමුණු කරගත් යුද විදේශ ආයෝජන වැඩිදියුණු කිරීම සඳහා කලාපීය හා ගෝලීය සැපයුම් දාමයන් වෙත පිවිසීමට හා ගෝලීය ආර්ථිකය සමග නැවත සම්බන්ධ වීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව ආනයන තීරු බදු නොවන වෙනත් ආකාරයේ බදු මගින් ඇතිවන වෙළඳ බාධක ප්‍රමාණිකූලව අඩු කරගැනීම කරනු ඇත. එවැනි වෙළඳ බාධක ප්‍රමාණිකූලව ඉවත් කිරීම නිසා බලපෑමට ලක්වන කර්මාන්ත හා සේවකයන්ට සහාය වීම සඳහා වෙළඳ කැලපුම් වැඩසටහනක් ට්‍රේඩ් ඇඩ්ජස්ට්මන්ට් ප්‍රෝග්‍රෑම් හඳුන්වා දෙන අතර එය ක්‍රියාත්මක කරනු ඇත. 2018 දී සියලු පාර්ශ්වකරුවන්ගේ සම්මතිය මගින් අපනයන සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සකස් කරන ලද රාමුවක් වන ජාතික අපනයන උපාමාර්ගයට රජය සහාය ලබා දෙනවා. විශේෂයෙන්ම අග්නින ආසියා කලාපයට සිදු කරන අපනයන වර්ධනය සඳහා කලාපි වටිනාකම් දාමයන් වෙත සම්බන්ධ වීමට පුළුල් කලාපීය වෙළඳ කිවිසුම් ඇති කර ගැනීමේ උත්සාහයක් අපි නැවත ආරම්භ කරනවා. අවශ්‍ය ඉඩම් ලබා දීමෙන් සහ විදුලි බල මණ්ඩලයේ අදාළ මෙහෙයුම් ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් විදුලි බලය ලබා ගැනීමේ හැකියාව ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ බලශක්ති උත්පාදන පිරිය අඩු කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රවාහයන් පුළු කිරීමට රජය පහසුකම් සපයනවා. ඉඩම් වලින් 80% පමණ හිමිකරු රජය වන අතර දේශීය හා විදේශීය ආයෝජන සඳහා සුදුසු උපයෝගීතා සහිතව ඉඩම් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට පියවරගෙන ලබනවා. එමෙන්ම විවිධ දීමනා පත්‍රවලින් ලබා දීමේ තිබෙන ඉඩම්වල සින්නක්කර ඔප්පු ක්‍රමයක් සකස් කරනවා. ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගය මේ රට ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන එතර ශ්‍රී ලාංකිකයන් සඳහා වන කාර්යාලයක් ඇති කිරීමටද මා යෝජනා කරනවා. මෙම කාර්යාලයේ ලොව පුරා සිටින සියලු ශ්‍රී ලාංකිකයන් සමග ඔවුන්ගේ විවිධ සංවිධාන ආවරණය කරන අතර ප්‍රධාන වශයෙන්ම ආයෝජන ආකර්ෂණය කර ගැනීම, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ ඒ හා සමාන කරුණු කෙරෙහි අවධානය යොමු කරනවා ඇති. මේ සඳහා ඊතර ශ්‍රී ලාංකික අරමුදලක්ද පිටවන්ට බලාපොරොත්තු වෙනවා. ඊතර වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම්, බර්ග යනාදී සියලුම ශ්‍රී ලාංකිකයන් මේ වැඩපිළිවෙල සම්බන්ධ කරගන්නටයි බලාපොරොත්තු වෙනවා. ඉන්ධන භාවිතාවෙන් ධාවනය වන වාහන ප්‍රමාණය අඩු කිරීම සඳහා විදුලියෙන් ක්‍රියාත්මක පරිදි පාපැදි දේශීය කර්මාන්තයක් ලෙස දිරිගැන්වීම යුතු වෙනවා. එබැවින් 50%කට වඩා එකතු කළ අගයක් සහිතව දේශීය නිෂ්පාදනය කරන ලබන විදුලියෙන් ධාවනය කරන පාපැදි නිෂ්පාදනයේදී අවශ්‍ය ආනයක උපාංග කොටස් සඳහා බදු සහන ලබා දීමට කටයුතු කරනවා. ආයතනය පාලන ශක්තිමත් කිරීම හා දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා පුළුල් නෛතික රාමුවක් ස්ථාපනය කරන ලබනවා. මෙම රාමුව මගින් වත්කම් ප්‍රකාශයට පත්කිරීමේ පද්ධතිය ශක්තිමත් කිරීම සහ අල්ලාහ සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීනත්වය වැඩි කිරීමට සිදු කරන ලබනවා. තවද දූෂණය සඳහා ඇති අවස්ථා අවකිරීම මෙන් විනිවිදභාවය වැඩි කිරීමටද තාක්ෂණයේ මුසුකල පද්ධතීන් හඳුන්වා දීම ප්‍රවර්ධනය කිරීමට මා යෝජනා කරනවා. නව ආර්ථිකයක් ගොඩනැගීමේ ගමනට අපි මේ සමගින් පදනම සකස් කර ගනිමු. මෙතනදී මම තවත් විශේෂ කාරණයක් පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්නට කැමැතියි. මා කලින් අවස්ථා කිහිපදී සඳහන් කළ පරිදි 2025 වසර වෙද්දී ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගැනීමේ අපේ ඉලක්කයයි. මම හිතන්නේ අපිට ඒක 2024 වර්ෂයේ කරන්න පුළුවන් වේ කියලා කතා නැහැ එකතුපුලි. ආර්ථික වර්ධන වේගයේ ස්ථාවර තත්වයකට ඉහළ නංවා ගැනීමේ අපේ උත්සාහයයි. 2026 වසරේදී වෙද්දී ස්ථාවර ආර්ථික පදනමක් ඇති කර ගැනීමට අපේ අපේක්ෂාවයි. 2021 වසර අවසානයේදී දළදේශීය නිෂ්පාදනයෙන් 110ක් පමණ රාජ්‍ය ණය ප්‍රමාණය මැදිකාලීනව දළදේශීය නිෂ්පාදනයෙන් 100කට වඩා අඩු මට්ටමකට ගෙන ඒම අපේ සැලසුම. ඒ අයුරින් ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ
රටත් ජාතියත් ගොඩනැගීමේ ක්‍රියාවලිය අකණ්ඩව ඉදිරියට ගෙන ගියොත් 2048 වර්ෂයේදී අපගේ 100 වෙනි නිදහස් සංවර්ධනය සමරන අවස්ථාවේදී පූර්ණ සංවර්ධිත රටක් බවට පත්වෙන්න අපට පුළුවන් වෙනවා. තවදුරටත් ණය ආධාර වලින් යැපෙන ජාතියක් වෙන්න අපට බෑ. තවදුරටත් වෙනත් ශක්තිමත් ආර්ථිකයක් ඇති රට අතපාන ජාතියක් වෙන්නත් අපට බෑ. අපේ රට ශක්තිමත්ව තනියම නැගී සිටිය හැකි රටක් බවට පත් කර ගැනීමට අපි හැමෝගෙම අපේක්ෂා විය යුතුයි. අපේ රට ව්‍යවසායත් ලෝක වෙළඳ පොලේ තරගකාරී මට්ටමට ගේන්න අපි වෙහෙස විය යුතුයි. කෘෂි අපනයන ඔස්සේ ලෝක වෙළඳ පොලේ අපේ කොටස් අල්ලා ගැනීමට අපි කැපවිය යුතුයි. හැකියාවට නිසි අවස්ථාව සැලසෙන සමාජ සාධාරණත්වයේ රජයන විනයගරුක දැනුම ඇති සමාජයක් නිර්මාණය කිරීමට අපිට හැකිවිය යුතුයි. ඒ සියල්ල මුදුන්පත් කරගත හැකි වෙන්නේ අපි සියලු දෙනාම එකට එක්ව පොදු එකගත්වයකින් යුතුව කටයුතු කළොත් පමණයි. සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වෙන්නයි කියා මම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට යළිත් ආරාධනා කරන්නේ මේ අවස්ථාවේදී රටේ අවශ්‍යතාව ජාතියේ අවශ්‍යතාවය සඳහා ප්‍රමුඛත්වයේ ලබා දීම අපි හැමෝගේම වගකීම නිසා. ආණ්ඩුව අහවල් ක්‍රියාව නිසා අප සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්නේ කියා සමහරු පක්ෂ කියනවා. අහවල් ප්‍රතිපත්තිය නිසා එකතු වෙන්නේ නැහැ කියාත් තවත් අය කියනවා. මම ඔවුන්ට අවධානය කළ යුතු කරුණක් තියෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් ක්‍රියාවන්ව ප්‍රතිපත්ති තීන්දුව කරන්නේ මම නෙමෙයි. එය තනි පුද්ගලයෙක් හෝ තනි පක්ෂයක නෙවෙයි. එය පිහිටුවන්නේ ආණ්ඩුවේ සියලු පාර්ශ්වකරුවන්ගේ එකගත්වය අනුවයි. ඉතින් ඔබට නොගැලපෙන ප්‍රතිපත්තීනෝ ක්‍රියාවන් තිබේ නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් තුළ ඒවා වෙනස් කිරීමේ අයිතිය සහ බලය ඔබට ඇති බවත් මම මේ අවස්ථාවේ නැවත අවධානය කරන්න කැමතියි. ඒ නිසා තම තමන්ගේ දේශපාලන අරමුණු පස කළා. ජාතික අරමුණ වෙනුවෙන් රට ජාතිය අලි ගොඩනැගීමේ අරමුණ වෙනුවෙන් එක්වන ලෙස මම මේ ගරු සභාවේ ඔබ සැමයකින්ම සහ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි අපේ මාතෘ භූමිය ඉහළට ඔසවා තබන්නට අපට හැකි වේවි. ලෝකයක් සමග හරියට තරඟ කරමින් ඉදිරියට යන ජාතියක් නිර්මාණය කරන්නට අපට හැකි වේවි. අප මේ අවස්ථාව අතහැරියොත් අපේ ලෝකය කොන් වේවි. අප ලෝකයේ කොන් වේවි. මහපොළ ශිෂ්‍යත්ව අරමුදල වෙනුවෙන් නිර්මාණය කළ ටෙලි නාට්‍යයක බණ්ඩාර ඇහැලිගොඩ ලියූ ආජිතප්‍ර ලායිලා ගීතයේ මේ වචන මම ඔබට සිහිපත් කරනු ඇත. අපි පමණද එක තැන සැකරෙන්නේ අපි තනිකර ලෝකය දිව යන්නේ. ඉතින් තවදුරටත් එක තැන කැරකෙමින් ඉන්නේ නැතුව අපි රට වෙනුවෙන් එකට එකතු වෙමු. ලෝකය සමග ඉදිරියට දිවයන්ට පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් සහ දැනුවෙන් පරිපූර්ණ සමාජයක් නිර්මාණය කරමු. ස්තුතියි. විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වාරේ කියවීම සභාව කල් තැබීම. විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය 2022 අගෝස්තු 31 වෙනි බදාදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමි. You're watching the Life Traveller channel.